And now, live at 12. අයිබෝවන් එක්වන් අදත් ලංකාවේ අංක එකේ සමබරතොතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින් මම සජිත් රණසිංහ මම ඉෂාරා සමරසිංහ මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල විජයග්‍රහණයේ 11 වන සැමරුමාදයි යුද හමුදාවේ 14000කට උසස් වීම දිස්ත්‍රික්ක රැසක තද වැසි සහ නායාමේ අවදානම තවදුරටත් ඩෙංගු පැතිරීමේ අවදානමක් කොවිඩ්-19 රෝගය තවදුරටත් අප සමග සිටිනවා. මෙය නැවත පැමිණීමේ අවදානම තියෙනවා. මේ තත්ත්වය තුළ මදක් අමතකව වන්නට පුළුවන් ඩෙංගි රෝගය එසවීමේ අවදානම පවතිනවා. රටවල් 100කින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉල්ලීමක්. යුරෝපා රටවල දුර්ලභ ළමා රෝගයක් පැතිරීමේ අවදානමක්. B is for burn, which is to say අද මැයි මාසයේ 18 වැනිදා කොටි ත්‍රස්තවාදීන්ගෙන් මව්බිම බේරාගෙන අදට හරියටම වසර 11ක්. ත්‍රස්තවාදීන් නැසීමට මෙරට විරෝධාර රණවිරුවන් දියත් කළ අවසන් සටන තුළින් ලෝම බිහිතියට පත් කළ LTTE ත්‍රස්තවාදී සංවිධානයට තිත තබන්නට එදා හැකියාවක් ලැබුණා. ඒ පිළිබඳව මතකාවර්ජනයයි මේ. සහල් බඳුන මුදා ගැනීමයි. මේ සටන් බිමේ ප්‍රහාරක බලයනි සමග අතිශය බිහිසුණු යුද පෙරමුණේ සිට එදා ක්‍රියාන්විත වාර්තාකරණයක නියලුනේ ස්වර්ණ වාහිනිය පමණයි. ජයපුරම්, කිරංචි, පාලවී, ඩෙවිල් පොයින්ට්, පොන්නාවිල් හා පුනරින් අත්පත් කර ගනිමින් ත්‍රස්තවාදීන්ට දරුණු පරාජයක් අත්කර දුන්නා. 57 වන සේනාංකයේ මෙහෙවීමේ වගකීම පැවරුණේ මේජර් ජනරාල් ජගත් ඩයස්ටයි. අවසන් සටනේදී ඔවුන්ගේ පළමු ඉලක්කය වුණේ මඩු දේවස්සානය ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමයි. ත්‍රස්තවාදීන් විසින් අපවිත්‍ර කළ ඓතිහාසික මඩු දේවස්සානය යළි ශුද්ධ වූ බිමක් බවට පත් කරලීමට 2008 වසරේ අප්‍රේල් 20 වනදා වීරෝද්ධාර රණවිරුවන්ට හැකි වුණා. මඩු දේවස්සානයෙන් පසු 57 වන සේනාංකයේ ගමන් කළේ පාලම්පිණ්ඩි හරහා කිලිනොච්චේ දෙසටයි. කිලිනොච්ච අල්ලා ගැනීම දවල් සිහිනයක් බව කිව් වේලුපිල්ලේ ප්‍රභාකරන්ට සිදුවනේ කිලිනොච්චිය අතහැර පුදුකුඩි ඉරුප්පුවලට පලායාමටයි. ඒ අනුව කිලිනොච්චේ සිංහ දජය යළි ඔසවා ත්‍රස්තවාදීන්ගේ අභිමානයේ නගරය ඊලාම් සිතියමෙන් වෙන්කොට යළි ශ්‍රී ලංකා සිතියමට කෙරුණා. දරුණු සටනකින් පසු පුනරීන් අත්පත් කරගත් 58 වන සේනාංකය ඊළඟට පරන්තන් අල්ලා ගැනීමට සූදානම් වුණා. ඒ සඳහා විශේෂ යුද සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණා. මේ අතරේදී යුද හමුදාවේ 53 වන හාබ්‍රාල් කමල් ගුණරත්න 53 වන සේනාංකයටත් 55 වන සේනාංකයට එවකට බ්‍රිගේඩියවරයෙකු ප්‍රසන්න ද සිල්වාත් අණ දුන්නා. සියලු අභියෝගයන්ට මුහුණ දෙමින් පළයි සෝරන්පත්තු අයියකච්චි පසු කරමින් පැමිණි 53 වන හා 55 වන සේනාංකවල රණවිරුවන් 2009 ජනවාරි මාස 19 වෙනිදා අලිමංකඩ කොටි බලකොටුව අත්පත් කරගත්තා. පනස්නවන සේනාංකයේ මෙහෙවීමේ වගකීම පැවරුණේ එවකට බ්‍රිගේඩිය නිලයේ කටයුතු කළ නන්දන උඩවත්තටයි. ඔවුන් 2008 ජනවාරි මාසයේදී වැලියොයේ සිට කිරිබ්බන් වැව ජනකපුර ඇතා වැටුණු වැව ඔස්සේ මුලතිව් බලා යන මෙහෙයුම ආරම්භ කළා. මුලතිව් සටන් පෙරමුණේ ස්වභාවය මුළු රටම පළමුව දැකගත්තේ ස්වර්ණවාහිනියෙන්. මේ ඔබ දකින්නේ 59 වන සේනාංකය 2009 වසරේ ජනවාරි 25 වනදා අත්පත් කරගත් මුලතිව් නගරේ දර්ශනයි. මුලතිව් මුහුදු කොටින්ගේ මහගෙදර වුණා. ත්‍රස්තවාදීන් එදා අවිආයුධ නැව්පිටින් බාගත්තේ මේ වෙරළටයි. මහගෙදර අහිමි වුණු මුහුදු කොටින් පලා ගියේ චූන්ඩිකුලම් හා චලේ මුහුදු ප්‍රදේශයට. 1996 දී ත්‍රස්තවාදීන් අත්පත් කරගත් මුලතිව් නගරය වසර 13කට පසු යළි යුද හමුදාවේ 59 වන සේනාංකයේ විසින් අත්පත් කර ගැනීම ඊලාම් යුද ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සටහන් කළා.
මහවරුසා හා කොටින්ගේ වෙඩිවරුසා මැද මුලතිව් ආසේ සිංහ දජය එස වූ 59 වන සේනාංකය අවසන් සටනේ විජයග්‍රාහී කඩීමක් සාර්ථකව නිමා කළා. අලිමංකඩ අත්පත් කරගත් පසු 55 වන සේනාංකය ඉන් අනතුරුව චූන්ඩිකුලම් අත්පත් කර ගැනීමේ මෙහෙයුම පටන් ගත්තා. වැලි සහිත භූමියේ ගමන් කිරීම සඳහා විශේෂ ක්‍රමවේද යොදාගත් 55 වන සේනාංකය කලපුව තරණය කිරීම සඳහා වෙනත් උපක්‍රම භාවිත කළා. චලීතුඩුව තරණය කරමින් 55 වන සේනාංකය 2009 පෙබරවාරි 9 වනදා මුහුදු කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන බිම්කඩක් වූ චලී අත්පත් කරගත්තා. චලී ජයග්‍රහණයට දායක වූ සියලුම බලසේනා ප්‍රහාරක බලඇණිවල සියලු රණවිරුවන් එදා චලී මුහුදු වෙරළේ සිය ජයග්‍රහණය මෙසේ සමරනු ලැබුවා. රණවිරුවන්ගේ දරුණු ප්‍රහාර හමුවේ කොටි ත්‍රස්වාදීන් කොටුවනේ පුදුකුඩි ඉරිප්පුවේ කුඩා බිම් කඩකටයි. ත්‍රස්වාදීන්ගේ මෝටාර් ප්‍රහාර මැද අපිත් පුදුකුඩි ඉරිප්පු සටන් බිමේ ඉදිරියටම ගමන් කළා. අවසානයේ දරුණු සටනකින් පසුව යුද හමුදාව පුදුකුඩි ඉරිප්පු නගරය අත්පත් කරගත්තා. 2009 අප්‍රේල් මස 20 වනදා කොටි ග්‍රහණයේ සිටි සිවිල් වැසියන් 1,20,000ක් පමණ පණපිටින් බේරාගන්නට යුද හමුදාව සමත් වුණා. ඉන් පසු යුදමුක්ත කලාපයේ ඉතිරි වුණේ ප්‍රභාකරන් ඇතුළු අවසන් කොටි කණ්ඩායම පමණයි. හමුදා ප්‍රහාරයකින් මැරී වැටුණු කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මලසිරුර නන්දි කඩාල් කලපුවේ තිබේ. යුද හමුදාවේ 53 වන සේනාංකයේ බටපිරිස් විසින් සොයාගත්තා. මුළු ලෝකයම එදා පළමුවරට ස්වර්ණවාහිනියෙන් දුටු ප්‍රභාකරන්ගේ මලසිරුරයි මේ. ඉතිහාසයේ බිහිවුණු ක්‍රූරතම මිනිසා ඝාතනය කිරීමට හැකිවීම ගැන ඒක පොදුවේ ශ්‍රී ලාංකිකයෙක් විදියටත් ඒ වගේම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් විදියටත් මම බොහොම සන්තෝෂ වෙනවා. අපි තාමත්ම සන්තෝෂ වෙනවා ක්‍රියාන්විතය අවසන් කරපු මොහොතේ ලෝකයේ ක්‍රූරතම ත්‍රස්තවාදියා කියලා LTT සංවිධානයෙන් හඳුන්වපු මේ පුද්ගලයා ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් එදා ඝාතකයාගේ අවසානයත් සමග අපේ වීරෝදාර රණවිරුවන් නන්දි කඩාල් කලපුවේ ඉඳලා මේ විදිහට ජයഘോഷා කළා. අවසන් සටන පුරාම පාබල සේනාංකවලට ගුවන් හමුදාව ලබා දුන්නේ නොමද සහයක්. ත්‍රස්තවාදීන්ගේ ශක්තිමත් ස්ථාන, භූගත බංකර්, රථවාහන අංගන, සංනිවේදන මධ්‍යස්ථාන හා කොටි නායකයන් රැඳී සිටි සුපිරි භූගත බංකර් රැසක් ගුවන් ප්‍රහාරවල ඉලක්ක බවට පත් වුණා. නාවික හමුදාවද අවසන් සටනේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා. කොටි ත්‍රස්තවාදීන්ගේ පාවෙන අවිගබඩා ලෙස හැඳින් වූ විශාල ප්‍රමාණී නෞකා රැසක්ම විනාශ කර දැමීමට නාවික හමුදාවට හැකි වුණා. ත්‍රිවිධ හමුදාව සමග පොලිස් විශේෂකාර්ය බලකායද ත්‍රස්තවාදීන් විනාශ කරලීමේ මෙහෙයුමට එක්ව සිටියා. මඩකලප ප්‍රදේශයේ හා කංජිකොඩිච්චි ආරු වනගත ප්‍රදේශවල ත්‍රස්තවාදීන් පලවා හැරීමට ක්‍රියාත්මක කළ නියත ජය මෙහෙයුම මේ අතරින් කැපී පෙනුණා. මේ සමස්ස මෙහෙයුමට සේනාධිනායකයා ලෙස වත්මන් අග්‍රාමාත්‍ය එවකට සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් නිවැරදි නායකත්වය ජයග්‍රහණය කරා පිය නැගීමට ඉවහල් වුණා. වත්මන් ජනාධිපති එවකට ආරක්ෂක ලේකම්
ගෝඨාභය රාජපක්ෂ මහතා හා එවකට කටයුතු කළ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ කැපවීමද අවසන් සටනේ විජයග්‍රහණයට හේතු වුණා. කොටි ත්‍රස්වාදීන්ගෙන් මව්බිම මුදාගෙන අදට වසර 11ක් සපිරෙනවා. දැන් ශ්‍රී ලංකාව නිදහස් නිවහල් රාජ්‍යයක්. ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද හමුදාවේ 14,000කට අධික පිරිසක් උසස් කිරීමට නියමිතයි. ඒ හෙට බත්රමුල්ල රණවිරු ස්මාරකය අසල පැවැත්වෙන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයේදී. ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙසු නිලියන් 14,617කගේ නිල උසස්වීම් කිරීමට සූදානම් කර තිබෙනවා. යුද හමුදා ඉතිහාසයේ එක්දිනයක් තුළ ලබා දෙන වැඩිම උසස්වීම් ප්‍රමාණය මෙයයි. ඒ රටේ භෞමික අඛණ්ඩතාව සහ ඒකීය භාවය ආරක්ෂා කිරීමේදී සහ ජනජීවිතයට තර්ජනයක් එල්ලවන ස්වභාවික විපත්, ත්‍රස්තවාදී තර්ජන, ගෝලීය වසංගත වැනි ව්‍යසනවලදී යුද හමුදාව කළ පරාර්ථකාමී සහ නොයෙකුත් කැපකිරීම් වෙනුවෙන් අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම් සිදු කෙරෙන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතාගේ මූලිකත්වයෙන් ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීවයි. එමෙන්ම දේශය පුරා සේවය කරන සියලු යුද හමුදා සාමාජිකයින්ට යුද හමුදාපතිවරයාගේ ස්තුතිපූර්වක සුබ පැතුම් එක් කරන බව යුද හමුදා මූලස්ථානය නිවේදනය කළා. ඉදිරි පැය 6 තුළ අම්ෆන් සුලිකුණාටුව අතිශයින්ම ඡණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ වන විට අම්ෆන් සුලිකුණාටුව දකුණු බෙන්ගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍ය ප්‍රදේශයේ ආශ්‍රිතව ත්‍රිකුණාමලයේ සිට ඊසාන දෙසින් නැගෙනහිරට ස්ථානගතව පවතින බවද කාල්ගුණාංශ පවසනවා. අම්ෆන් සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 150කට වඩා තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඊට අමතරව උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මුහුදු ප්‍රදේශවලට නිරිත දෙසින් හමන සුළඟේ වේගය ඇතැම් විට පැයට කිලෝමීටර 60ත් 70ක් දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ දිවයින වටාවන මුහුදු ප්‍රදේශ රළු වන අතර දීවර හා නාවක ප්‍රජාව මේ පිළිබඳව තවදුරටත් අවධානයෙන් කටයුතු කරන ලෙසයි. ඒතකොට දැනට අපි දන්නවා මේ දිවයිනාවට බෙන්ගාලබොක්ක ප්‍රදේශයේ තියෙන සුලිකුණාටුව දැනට තියෙන ස්ථානගත වෙලා 12.8ක් තුරු අක්ෂාංශ සහ 86.4ක් නැගෙනහිර දේශාංශවල තමයි ස්ථානගත වෙලා තියෙන්නේ. හැබැයි මේක දැන් ක්‍රමක්‍රමයෙන් ගමන් කරනවා දිවයිනෙන් බැහැරට. ඒතකොට මේ දිවයිනෙන් බැහැරට යන්නේ උතුරට බරව ඊශාන දිශාවට ගමන් කරමින් මේක 20 වෙනිදා විතර වගේ වෙනකොට බස්නාහිර බෙන්ගාලබොක්කාවට ප්‍රදේශයේ වෙරළබඩට යන තත්ත්වයක් තමයි දැනට අපිට විශ්ලේෂණවල පේන්නේ. ඒතකොට මේකේ වක්‍ර බලපෑම හේතු කොට සුළඟේ වේගය සහ වර්ෂාවේ වැඩිවීමක් අද දිනේ අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම ගත්තාම මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් පැත්ත විශේෂයෙන්ම මිලිමීටර් 150 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවක් තියෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට අද අලුයම් කාලයේ සිට අද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ කාසල්රී මවුසා කැලේ යන ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව ජලාශ බහර ඉංජිනේරුවරුන් පවසනවා. අප වාර්තාකරුවන් පැවසුවේ අධික වර්ෂාවත් සමග හමා යන තද සුළං තත්ත්වයේ හේතුවෙන් කඳුකරයේ ප්‍රදේශ රැසක විදුලි බලයද වරින් වර ඇන හිටින බවයි. පවතින අධික වර්ෂාවත් සමග සෙන්ක්ලෙයා, ඩෙවෝන්, වටවල, දෝතුළු ඇල්ල වැනි දිය ඇලිවල ජලධාරිතාවද ඉහළ ගොස් තිබෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කඩින් කඩ තද සුළං තත්ත්වයක් සමග අධික වර්ෂාව ලැබෙමින් පවතිනවා. මා මේ මොහොතේ රැඳී සිටින්නේ තලෝකැලේ ඉහළ කොත්මලේ ජලාශය වේල්ල ඉදිරිපිට. ඒ ජලාශය වේල්ල සහ ජලාශය තමයි ඔබ මේ පසුපසින් දකින්නේ. මේ වෙන විට මේ ජලාශයේ ජල මට්ටම සීග්‍රේන් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතිනවා. මේ අතර පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයටත් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයටත් පස්කඳු
කඩාවැටීමේ අවධානමක් පවතින බැවින් එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අද උදෑසන සිට මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවලට වර්ෂාව ඇදහැලෙන බව අප වාර්තාකරු පැවසුවා. ගාල්ල නගරයටත් අද පෙරවරුවේ දැඩි සුළං තත්වයක් හා වැසි සහිත කලගුණ තත්වයක් පැවති ආකාරයයි මේ. කන්තලේ අග්බෝපුර රජවැව සීනිපුර ප්‍රදේශය හරහා අද අලුයම හමාගිය සුළඟකින් නිවාස 30කට වැඩි ප්‍රමාණයකට හානි සිදු වුණා. අප වාර්තාකරු පැවසුවේ සුළඟින් හානියට පත් වූ නිවැසියන්ට සහන සැලසීමට යුද හමුදා සමාජිකයන් ඉදිරිපත් වූ බවයි. හයියෙන් අකුණක් ගැහුවා. අකුණ ගහපු වෙලාවේ මේ නැගිටලා ඇන්ටනා වයරයක් ගැලෙව්වා. ඇන්ටනා වයරයක් ගල්ලා එනකොට වහල එකපාරටම ඔහොම ටිකක් ඉස්සුණා. ඊළඟ පාර ආපු හුළඟට වහලේ සම්පූර්ණ මෙහෙම කෙලෙන් වුණා. අපි දෙන්නම ටක් ගාලා ළමයි දෙන්න වහගත්තා. වහලේ ගියා. ඊට පස්සේ උදේ තමයි ඉතින් බලද්දි මේ වහලේ තියෙනවන්න අර මේ වත්තට එහා පැත්තේ වත්තේ. පවතින කාලගුණ තත්ත්වයේ හමුවේ වවුනියාව මුණ්ඩුමරුව ප්‍රදේශයේදී යාපනීය නුවර ප්‍රධාන මාර්ගයට අද අලුයම ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා පැමිණෙනවා. ඉන් විදුලි හා දුරකථන රැහැන් පද්ධතිවලට හානි සිදු වූ අතර වවුනියාව නගර සභා සේවකීන් ගස කපා ඉවත් කිරීමට කටයුතු කළා. මේ අතර පවතින සුළං තත්ත්වයේ හමුවේ මුලතිව් මුහුද දැඩි ලෙස රළු ස්වභාවයක් ගෙන ඇති අතර කාලගුණ නිවේදන අනුව ධීවරයින් අදත් මුහුදු යාමෙන් වැළකී සිටියා. මේ අතර ඇල්පිටිය කැටපොළ ප්‍රදේශය හරහා ඊයේ හමාගිය සුළි සුළඟකින් හානියට පත් නිවාස සංඛ්‍යාව මේ වන විට 41 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිද්ධියෙන් පීඩාවට පත් ජනතාව වෙත ප්‍රදේශවාසී තරුණ පුද්ගලයන් ඊයේ දහවල් සහ රාත්‍රී පිසු ආහාර ලබා දීමට කටයුතු කළා. මේ අතර ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කළුතර, කෑගල්ල, කොළඹ, මහනුවර, කුරුණෑගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 10 සඳහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායෑමේ අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි. දැනට පවතින වර්ෂාපතන තත්ත්වය නිසා සමස්තයක් විදිහට මේ ප්‍රදේශවල පස සන්තුෂ්ත වෙලා තියෙන ජලයෙන් ඒ නිසා විශේෂයෙන්ම නායෑම්, කණ්ඩි කඩා වැටීම් සහ බෑවුම් කඩා වැටීම් වැනි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. ඒ සම්බන්ධව විශේෂයෙන් නායෑම් ලක්ෂණ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න. එමෙන්ම විශේෂයෙන්ම තමන්ගේ නිවාස පිටුපස අස්ථාවර කණ්ඩි පිහිටලා තියෙනවා නම් ඒ කණ්ඩි කඩා වැටීමෙන් ජීවිත හානි වීමේ අවධානමක් තියෙනවා. ඒ සඳහා විශේෂයෙන් අවධානය යොමු කරන්න. ඒ වගේම කණ්ඩි ආසිත ගැවසීම, එමෙන්ම කණ්ඩි ආසිත කාමරවල රාත්‍රී කාලයේදී නිදා ගැනීම වැනි කරුණු වලින් වැළකී ජීවිත ආරක්ෂාව සලසා ගන්න ලෙස කාර්මිකව දැනුම් දෙනවා. COVID-19 ආසාදිතයින් 21 දෙනෙකු ඊයේ දිනය තුල පමණක් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 981ක් දක්වා ඉහළ ගියා. මෙරටින් දැනට හඳුනාගෙන ඇති COVID-19 ආසාදිතයින් 981 දෙනාගෙන් 434 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් 7ක ප්‍රතිකාර ලබනවා. මේ දක්වා සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති ආසාදිතයින් සංඛ්‍යාව 538ක්. තවත් පුද්ගලයන් 209 දෙනෙකු COVID-19 ආසාදිත වූ බවට සැකපිට දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. COVID-19 ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 9ක්. පසුගිය මාර්තු 11 වෙනිදා මෙරටින් පළමු COVID-19 ආසාදිතයා හඳුනාගත් අතර එය ආසාදිතයින් 100ක් දක්වා වර්ධනය වීමට දින 14ක කාලයක් ගත වුණා. 100 වෙනි ආසාදිතයා මාර්තු මාස 24 වෙනිදා හඳුනාගත් අතර ආසාදිතයන් සංඛ්‍යාව 200 ඉක්මවා ගියේ අප්‍රේල් 12 වෙනිදායි. ඒ සඳහා දින 20ක් ගත වුණා. ආසාදිතයන් වාර්තා වීම වේගවත් වෙමින් දින 9ක් තුලදී තවත් ආසාදිතයින් 100ක් හඳුනා ගැනුනේ සමස්ත සංඛ්‍යාව 300 සීමාව පසු කරමින්. ඒ අප්‍රේල් මාස 20 වෙනිදායි. අප්‍රේල් 24 වෙනිදා වන විට 400 වෙනි ආසාදිතයා හමු වූ අතර ඒ සඳහා ගත වූයේ දින 4ක් වැනි කෙටි කාලයක්. අප්‍රේල් 26 වෙනිදා 500 වෙනි ආසාදිතයාත් අප්‍රේල් 28 වෙනිදා 600 වෙනි ආසාදිතයත් වාර්තා වූ අතර ඒ සඳහා ගත වී තිබුණේ දින 2 බැගින්. ඊට දින 4කට පසු මැයි 2 වෙනිදා ආසාදිතයින් 700 සීමාව පසු කළා. මැයි 7 වෙනිදා 800 වෙනි ආසාදිතයා හඳුනාගත් අතර ඒ සඳහා ගත වූ දින ගණන 5ක්. ආසාදිතයන් වාර්තා වීමේ වේගය යම් තාක් දුරකට අඩු වී ඇති අතර 900 වෙනි ආසාදිතයා මැයි මාස 13 වෙනිදා වාර්තා වුණේ දින 6කට පසුයි. මේ අතර COVID-19 හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව තායිලන්තයේ බැංකොක් නුවර සිටි 69 දෙනෙකු ඒ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඒ මාලදිවයින් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්. ඔවුන් විස බීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව වාද්දුව සහ කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. COVID-19 රෝගයේසේම ඩෙංගු රෝගය යළිත් හිසේසවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. අද පෙරවරුවේ විකාශය වූ පත්තරේ වැඩසටහන සමග එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා ඒ බව ප්‍රකාශ කළා.
මහා බ්‍රිතාන්‍යයේ සිට පැමිණි දෙදෙනෙක් මේ විදියට ආසාදිත බවට හඳුනාගෙන තියෙන. ඒ වගේම කලින් දිනවල ඩුබායි සිට පැමිණි අය මේ මෙසේ කිහිප දෙනෙක් වාර්තා වුණා. නාවික හමුදාවේ ගත්තාම දැන් ඊයේ දිනේ 19ක් වාර්තා වෙනවා. පවතින තත්ත්වය පිළිබඳව අපගේ දැඩි අවධානය යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම වසංගත වේදීන් 4 දෙනෙක් වෙනවම මේ සඳහා යොමු කරලා තියෙනවා. අපට පෙනී යන ආකාරයට මේක මේ නාවික හමුදා බටයින් තුල පැතිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ අනුව බීජෞෂධ සමයන් කීපයක රෝගීන් වරින් වර ඇතිවෙන බව තමයි පැහැදිලි වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ තත්ත්වය දිගින් දිගටම පවතින බැවින් මේ සඳහා විශේෂ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා පහුගිය කාලය තුල. ඒ ක්‍රියාමාර්ග වලට තවදුරටත් යොමුවන්නට අවශ්‍ය වෙනවා. මං හිතන්නේ දින 16ක් පමණ මේ රට ඇතුලෙන් වාර්තාවක් නැහැ නිරෝධායන මධ්‍යස්ථාන හැරෙනකොට. එතකොට මේක වැදගත් කාරණාවක්. හැබැයි මේක සාපේක්ෂ වන්නේ අපි කිසිසේත්ම සම්පූර්ණයෙන් ඉවත් කරන්න නැහැ මේ වෛරසය කොහේ හරි තියෙන්නට පුළුවන්. එතකොට ඒ තත්වයන් යටතේ ඒ පැතිරීම වළක්වා ගැනීම සඳහා තමයි මේ කියන දිස්ත්‍රික් කොන්දේසි ඇතුළු ඒ වගේම සීමා පැනවීම් තියෙන්නේ. මෙම COVID-19 රෝගය තවදුරටත් අප සමග සිටිනවා, අප සමග ජීවත් වෙනවා. මෙය නැවත පැමිණීමේ අවදානම තියෙනවා. මේ චර්යාත්මකව සමාජ දුරස්ථභාවය සහ පුද්ගලික ස්වස්ථතාවය කියන කරුණු දෙක ඉතාම ඉහළින් පවත්වා ගැනීම දැඩි ලෙස අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අපට නැවත මේ ගැටලු වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. මේ අවස්ථාවේ COVID-19 සමග සටන් වදින අවස්ථාවක අපට පෙනී යනවා දිවයිනේ වර්ෂාපතනය විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙනවා. මේ තත්ත්වය තුළ අපට මදක් අමතකව වන්නට පුළුවන් ඩෙන්ගි රෝගය එසවීමේ අවදානම පවතිනවා. මෙහිදී විශේෂ වැදගත්කම වන්නේ මේ COVID-19 රෝගයත් ඩෙන්ගි රෝගයත් දෙකෙහිම රෝග ලක්ෂණයක් වෙනවා උණ. එතකොට මේ තත්ත්වයන් යට මේ රෝග දෙකම එම ලක්ෂණ පළ කරන බැවින් ඇතැම් විට මේක ජනතාවටත් ඒ වගේම සෞඛ්‍ය සේවාවටත් මේ රෝගීන් හඳුනා ගැනීමේ යම්කිසි අවිනිශ්චිතතාවයන්ට මූලිකව මුහුණ දෙන්න පුළුවන්. අප දැන් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට තවදුරටත් ඇඳිරි නීතිය බලපැවැත්වෙන අතර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද අලුයම 5ට යලි ලිහිල් කෙරුණා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව බලපැවැත්වෙන බවයි පොලිසිය පවසන්නේ. මේ අතර ගත වූ පැය කිහිපය තුලත් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට අද සිට ලබන 23 වන සෙනසුරාදා දක්වා සෑම දිනකම රාත්‍රී 8 සිට අලුයම 5 පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අඛණ්ඩව පැවතියද ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 වෙනිදා සිට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබුණා. මීට පෙර ලැබුණු උපදෙස් පරිදි අද සිට එම වැඩපිළිවෙල යළිත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ජාතික හැඳුනුම්පත්වලට අදාළව පුද්ගලයන්ට අත්‍යවශ්‍ය සේවා සඳහා ආසන්නතම ප්‍රදේශයේ පිහිටි වෙළඳ ඖෂධ සැල් වෙත ගමන් කළ හැකියි. රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවයට වාර්තා කරන පුද්ගලයන්ට අදාළ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසු ප්‍රවාහන පහසුකම් ලබා දීමට බස් රථ සහ දුම්රිය යොදවා තිබෙනවා. මේ අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවයට වාර්තා කරන පුද්ගලයන් සඳහා අද දිනේ දුම්රිය ගමන්වාර 19ක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය 4ක් අද අලුයම දහවනයට එක් කර තිබුණා. අවිස්සාවේල්ල කොස්ගම පාදුක්ක සහ හෝමාගම දුම්රිය ස්ථානවල සිට එම දුම්රියන් කොටුව දක්වා දහවනය කෙරුණා. අද පසරු 4:30 සිට නැවත පිටකොටුවේ සිට එම දුම්රියන් අවිස්සාවේල්ල දක්වා දහවනය කෙරෙනවා. මේ අතර කොට්ටාව මාකුමුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ප්‍රවාහන කටයුතු අද දිනේත් සිදු කෙරුණා. කෙසේ වෙතත් පිට පළාත් සඳහා බස් රථ දහවනය සිදු නොවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඇඳිරි නීතිය හේතුවෙන් ගම්බිම්බලා යාමට නොහැකිව සිටි දහසකට අධික පිරිසක් අද බණ්ඩාරගම සතිපොළ භූමියේ සිට දිස්ත්‍රික්ක 23කට පිටත් කර යවුණා.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද එක් වී සිටියා. මෙහිදී පානදුර පොලිස් කොට්ටාශයට අයිති පොලිස් වසන් සියල්ලගෙම රැඳී හිටපු 1300ක් පමණ පිරිසක් ලියාපදිංචි වෙලා පොලිස් ස්ථානවල සිටියා. ඒ අය තමයි අද දවසේ ගමනාගමන මණ්ඩලයේ බස් රථ වලින් නොමිලේම තමන් ගම් ප්‍රදේශවල ප්‍රවාහනය කරන්නට අවශ්‍ය පියවර අරන් තියෙන්නේ. එසේ යවුවයන් පස්සේ ඒගොල්ලන්ගේ ගම් ප්‍රදේශවලදී ඒ අයව දවස් 14ක හෝ දවස් 28ක හෝ නිරෝධායන කාල සීමාවට ලක් කරනවා. ඉන්පසු ඔවුන්ගේ ඒ නිරෝධායන කාලය අවසන් වීම පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සෞඛ්‍ය වෛද්‍යධාරීන්ගේ සහතිකය ලැබුණාන් පස්සේ ඒ අය තමන්ගේ සුපුරුදු පරිදි ගම් ප්‍රදේශවල කටයුතු කරන්න පුළුවන්. ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සිදුවීම් කිහිපයක් පසුගිය පැය කිහිපයේද වාර්තා වුණා. ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරට ලද තොරතුරක් මත පෑලියගොඩ ප්‍රදේශයේදී කෝටි 2ක් පමණ වටිනා හෙරෝයින් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ පොලිසියට බහර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා. මේ අතර රත්නපුර සහ ඇඹිලිපිටිය සුරාබදු ස්ථාන ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර සහ අලෙවිකරණ ස්ථාන කිහිපයක් වටලා සැකකරුවන් 9 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තෝරකොළයාය සහ දියපොට ප්‍රදේශවල සිදු කළ මෙම මෙහෙයුමේදී රුපියල් ලක්ෂ 15කට වැඩි වටිනාකමකින් යුතු ගංජා වගාවක්ද වටලනු ලැබුවා. මේ අතර යාල ජාතික වනෝද්‍යානයේදී දඩයම්කරුවන් පිරිසක් සහ මුර සංචාරයේ යෙදී සිටි අඩවි ආරක්ෂක වන නිලධාරීන් දෙදෙනෙකු අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. වන අඩවි ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රහාර හමුවේ දඩයම්කරුවන් පලා ගොස් ඇති අතර පසුව සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී දඩමස් තොගයක් සොයා ගැනීමට හැකි වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. පසුගිය මාර්තු 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 59035 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් බහරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 16436ක්. පුද්ගලයන් 15695 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළා. ජුනි මාස 20 වෙනිදා මහමැතිවරණය සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල රහිත කරන්නයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අගමිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ. මහමැතිවරණය ලබන ජුනි මාස 20 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද පෙරවරුවේ ආරම්භ වුණා. පෙත්සම් සලකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනේ කළුවිහාරේ සිසිර දාබ්රු, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහතුරුන්ගෙන් සමන්විත පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිදු කෙරෙනවා. එක් එක් පෙත්සම් සඳහා පෙනී සිටින නීතිඥවරුන්ගේ නියෝජන සටහන් කර ගැනීමෙන් අනතුරුව පෙත්සම් සලකා බැලීම ආරම්භ වුණා. අදාළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න පළමු පෙත්සම ගොනු කළා. ඉන් අනතුරුව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජනබලවේගය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පාර්ශ්ව 6ක් තවත් පෙත්සම් ඉදිරිපත් කළා. මේ අතර මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා පූජ්‍ය මුරුත්තිට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින්ද අතරමැදි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබීම විශේෂත්වයක්. This is Live at 12. තවත් දේශීය පුවත් කිහිපයකටයි අවධානය. ජන ජීවිතය යථා තත්ත්වයට පත්වීමත් සමග වායු දූෂණයද නැවත ඉහළ ගොස් ඇති බව පරිසර විද්‍යාඥයින් පවසනවා. පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන්නේ ඇඳිරි නීති කාලය තුල වායු දූෂණය අවම වුවද නැවතත් වායු දූෂණය වැඩි වී ඇති බවයි. රථවාහන ධාවනය, කර්මාන්තශාලා ක්‍රියාත්මක වීම ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් වායු දූෂණයට ප්‍රබල හේතුවක්. ඇඳිරි නීති කාලය පුරා එම කටයුතු සිදු නොවීම හේතුවෙන් වායු දූෂණයද අවම වී තිබුණා. නමුත් නගරවලට යළි රථවාහන පැමිණීම සහ කර්මාන්තශාලා ආරම්භ වීම නිසා වායු දූෂණයද වැඩි වී තිබෙනවා. එතන අපි පැවති අවම මට්ටම ඇඳිරි නීති කාලය තුළ පැවති අවම මට්ටම අපි උදාහරණයක් විදිහට ගත්තොත් කුඩාම අංශු ද්‍රව්‍ය කියන PM2.5 අංශු ප්‍රමාණය මයික්‍රෝග්‍රෑම්ස් කියුබික් මීටර 10ක් වගේ. නමුත් පසුගිය සතියේ එය මයික්‍රෝග්‍රෑම්ස් 15ක් දක්වා ඊළඟ මේ සතියේ මයික්‍රෝග්‍රෑම්ස් 20ක් දක්වා කොළඹ ප්‍රදේශයේ වැඩි වෙලා තියෙනවා. මේක අපි සාපේක්ෂව බැලුවොත් රථවාහන පැමිණීමට සාපේක්ෂව වැඩිමක් කියලා කියන්න පුළුවන්. ඒකම අනිකුත් පාරාමිති සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් වගේ පාරාමිතිත් මේ හා සමාන ප්‍රමාණ වලින් මගේ ඉහළ ගොස් තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් 60ක 70ක වගේ වැඩිමක් පෙන්වන්න කරනවා. සමහර වෙලාවට ඉදිරි කාලයේදී තවදුරටත් රථවාහන ප්‍රමාණය වැඩිමත් එක්ක යම්කිසි වැඩිමක් දක්වන්න පුළුවන්.
නමුත් දැනට පවතින තත්ත්වයක් ගත්තත් අපි සාපේක්ෂව ඇමරිකානු තත්ත්ව දර්ශකයට අනුව අපි ඉන්නේ දැනට good air quality එහෙම නැත්නම් වායු දූෂණ මට්ටම හොඳයි කියන මට්ටම තමයි අපි දැනට පවතින්නේ. ඒ අනුව අපිට පැහැදිලිව තේරෙනවා රථ වාහන තමයි ප්‍රධාන හේතුකාරක වෙන්නේ නාගරික වායු දූෂණයට. මේ අනුව ඉදිරි කාලයේදී රථ වාහන මගින් පිටවන වායු දූෂණය අවම කිරීමට නොයෙකුත් විදිහේ ක්‍රියාමාර්ගයන් මධ්‍යම පරිසර අධිකාරියත් පරිසර අමාත්‍යාංශ මේ පිළිබඳව කටයුතු සියලුම ආයතන එකතු වෙලා ක්‍රියාකාරී සැලැස්මක් සකසලා තිනවා. ඒ අනුව වායු දූෂණ අවම කිරීමට අපි කටයුතු කරන්න තමයි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ. ඉන්දීය ඔයිල් සමාගම පෙට්‍රල් මිල ඉහළ දමා තිබෙනවා. එම සමාගම පැවසුවේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දමා තිබෙන බවයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක වත්මන් මිල රුපියල් 142ක්. විදෙස් පුවත් වෙතයි දැන් අවධානය. යුරෝපයේ රටවල් කිහිපයක සහ උතුරු ඇමරිකාවේ දුර්ලභ ළමා රෝගයක් පැතිර යාමේ අවදානමක් මතුවී තිබෙනවා. රෝග ලක්ෂණ අනුව මෙය කවාසාකි නම් රෝගය ලෙස අනුමාන කළත් එය මෙතෙක් හඳුනා නොගත් රෝගී තත්ත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දින 5කට වඩා තද උණ පැවතීම, ශරීරයේ කැසීම් ඇතිවීම, ශරීරයේ පළු ඇතිවීම, අත්වල සහ කකුල්වල ඇඟිලි රත් පැහැවීම, තොල් සහ මුඛයේ වියලීම හෝ පැලීම, ග්‍රන්ථි ඉදිමීම ආදී රෝග ලක්ෂණ මෙම රෝගය වැළඳීමෙන් පසු කුඩා දරුවන්ට ඇති රෝගී ලක්ෂණ ලෙස වෛද්‍යවරුන් හඳුනාගෙන තිබෙනවා. රෝග ලක්ෂණ වලට අනුව කවාසාකි නම් රෝගය ලෙස මෙම රෝගය අනුමාන කළද මෙම රෝගී තත්ත්වය වෙනත් රෝගයක් විය හැකි බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙන්නේ. රෝගය වැළඳුණු ඇතැම් ළමුන්ට COVID-19 වැළඳී ඇති නමුත් ඇතැමුන්ට COVID-19 වැළඳී නොමැති බවටත් වාර්තා වනවා. මේ හේතුවෙන් මෙම රෝගය COVID-19 රෝගයට සම්බන්ධයක් ඇති බවට මෙතෙක් නිශ්චිත ලෙස අනාවරණය වී නැහැ. මේ වන විට දරුවන් දෙදෙනෙක් මෙම රෝගී තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දරුවන් 300ක් පමණ රෝගයට ගොදුරු වී ප්‍රතිකාර ලබනවා. මෙම රෝගී තත්ත්වය පිළිබඳව පර්යේෂණ කටයුතු දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලයිව් ඇට් 12 අදට අවසන්. මම සජිත් රණසිංහ. මම ඉෂාරා සමරසිංහ. සුබ දවසක්.